දාවිද්ගේ පුත්‍ර වූ ජේසුස්නි මාහට අනුකම්පා කළ මැනව. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අප මධ්‍යයට වැඩම කළා වූ ස්වාමින් වහන්සේට අපි කියමු ආදරේ කියලා. මේ මොහොතේදී අපගේ මුළු ජීවිතයම ස්වාමින් වහන්සේට බාර කරලා අපි ආඥා කරන්නටයි යන්නේ. එම නිසා අපි විශ්වාස කරමු සුදු පූපාකාරයෙන් මේ මොහොතේදී අප මැද්දේ වැඩ සිටින්නේ ජේසුස් ස්වාමින් වහන්සේම බව. මේ ලෝකයේ තුල ඔබ මම ගත කරන ජීවිතය සමහර විට ප්‍රශ්න වලින්, කරදර වලින්, බැරි අමාරුකම් වලින්, අසරණකම් වලින් ගහන වෙලා ඇති. ඒ නිසා මට මගේ ජීවිතය එපා වෙලා ඇති. මේ පවතින සමාජ වපසරිය තුල සිදුවෙනා වූ සෑම දෙයක්ම නිසා අද මගේ ජීවිතය නැත්තටම නැති වෙලා වෙන්නට පුළුවන්. එම නිසා එහෙව් ජීවිතයකට එකම බලාපොරොත්තුව, එහෙව් ජීවිතයක් වෙතට දයාව දක්වන්නට පුළුවන්
එහෙ ජීවිතයක් තේරුම් ගන්නට පුළුවන් තැනන් වහන්සේ කෙනෙක් තමයි මේ වැඩ සිටින්නේ. ඒ තමයි ඔබට මට ගොඩාක් ආදරය කරන, ඔබගේ මගේ ජීවිතවලට ඔබ මම නොහිතන ආකාරයෙන් කරුණාව දයාව දක්වන්නා වූ ජේසුස් ස්වාමීන් වහන්සේ. ඊටත් වඩා ඔවුන්වහන්සේගේ මුළු ජීවිතයෙන්ම අපිට ආදරය කරන ඔවුන්වහන්සේ තමයි මේ වැඩ සිටින්නේ. එම නිසා අපි විශ්වාස කරමු, අපි අවදි වෙමු. දිවස ප්‍රසාදයේ තුල වැඩ සිටිනා ජීවමාන වූ ස්වාමින් වහන්සේ වෙත අපි කියමු, ජේසුනි මට අනුකම්පා කරන්න. දාවිද්ගේ පුත්‍ර වූ ජේසුස් ස්වාමිනේ මට අනුකම්පා කරන්න. මගේ ජීවිතයට සරණය වන්න, මගේ ජීවිතය ආශිර්වාද කරන්නට කියලා අපි දැන් සුළු මොහොතක් නිශ්ශබ්දව යාඥා කරමු. අපි දැන් ඇහුම්කන් දෙමු දේව වචනය තුල ජේසු මගේ ජීවිතයට මොනවද කියන්නේ කියලා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධවර මාක්තුමන්ගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ඔව්හු ජෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක්ද සමග ජෙරිකෝවෙන් නික්ම යන කල තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේය. මේ වඩින්නේ නාසරිති ජේසුස් වහන්සේයයි අසා, දාවිද්ගේ පුත් ජේසුස් වහන්සේ මට අනුකම්පා කළම නැවයි ඔහු මොරගසන්නට විය. නිහඬ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. එහෙත් ඔහු දාවිද්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කළම නැවයි වැඩි වැඩියෙන් මොර ගැසීය. ජේසුස් වහන්සේ නැවති ඔහුට හඬගසන්නැයි වදාළසේක. ඔහු අන්ධයාට හඬගසා ධෛර්යය ගන්න, නැගිටින්න, එතුමානෝ ඔබ කැඳවන සේකැයි කීහ. ඔහු එවිට තමාගේ සලුව ගසා දමා පැන නැගී ජේසුස් වහන්සේ වෙතට ආවේය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසූසේක. ගුරුදේවයනි මට පෙනීම දුන මැනවයි අන්ධයා උන්වහන්සේට කීය. ජේසුස් වහන්සේද යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුව සම්පත ලබා දී ඇතැයි ඔහුට වදාළසේක. ඒ ඇසිල්ලෙහිම ඔහු පෙනීම ලබා මග දිගේ උන්වහන්සේ පසුපස්සේ ගියේය. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ආමෙන්. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපගේ ජීවිතවල අපි සමහරක් වෙලාවට ඔහේ යන්නන් වාලේ යනවා ඇති. ඒ මොකද අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්න, තනිකම, ගැටලු, ලෙඩ රෝගයන් නිසා අපේ ජීවිතවල අපි වැටිලා ඉන්න වාරවල් අනන්තවයි. එහෙම ජීවිතයකට කරුණා කරන්නට පුළුවන්, එහෙම ජීවිතයක් කෙරෙහි දයාවන්තව බලන්නට පුළුවන් එක්කෙනයි අපි අතර ඉන්නේ. ඒ තමයි ජේසුස් ස්වාමින් වහන්සේ. උන්වහන්සේ එක්තරා ආකාරයක අපේ ජීවිතවලට ඊටමත් අධික ලෙස ආදරය කරනවා. එහෙම ආදරයට අනුකම්පාවට ලක්වුණු චරිතයක් තමයි අද දවසේදී ඔබට මට දේව වචනය තුල හමු වෙන්නේ. කවුද? බර්තිමේයස්. බර්තිමේයස්ගේ ජීවිතය දිහා බලපුවාම අපි දකිනවා ඔහුගේ ජීවිතය කරුණු කාරණා තුනක් නිසා අභාග්‍ය සම්පන්න කාලකන්ණි කමට ඔහු වැටිලා හිටියේ. එක පැත්තකින් ඔහු අන්ධ මිනිසෙක්. අන්ධෙක් වුණාට කමක් නැහැ. අඩුම තරමේ මිල මුදල් හරි වතු සම්පත හරි ධන දහන්නේ හරි ඔහුට තියෙනවා නම්
ඔහුට හැකියාව තිබුණා ඔහුගේ මේ රෝගී භාවයට, ඔහුගේ මේ ඇස් නොපෙනෙන කමට වෛද්‍යවරු ගාවට ගිහිල්ලා හම්බ වෙලා බෙහෙත් ටිකක් ගන්නට. නමුත් දේවචනය කියනවා ඔහුට එහෙව්වත් කමක්වත් ඔහුට නැහැ. ඒ නිසා තමයි ඔහු හිඟා කන්නේ කියලා. ඔහු සිංගමනේ යෙදෙන්නේ අන්න නිසා. ඇති හැකියාව නැති නිසා, ඒ වගේම අගහිඟකම් ඇති නිසා. ඒ විතරක් නෙමේ ප්‍රියාදර සහෝදරනි, එදා සමාජය තුළ අපි දකිනවා මේ අන්ධ භාවය කියලා කියන්නේ පෞකාරකමට දෙවියන් දුන්නු දඬුවමක් කියලා. ඒ නිසා තමයි ඒ කාලේ මිනිස්සු ඒ මිනිස්සයාට ගැරහුවේ මේ මිනිස්සයාට මෙහෙම වෙලා තියෙන්නේ ඔහු කරපු ඔහුගේම පාපයන් නිසා කියලා. බලාගෙන ගියාම බර්තමේස්ගේ ජීවිතේ මිනිස්සෙක් හැටියට වැටෙන්නට පුළුවන් අන්තිම තැනට ඔහු වැටිලා හිටියේ. ජීවිතේ ඔහු අඳුනගත්තා තමුගේ ජීවිතේ අසරණකම, තමුගේ ජීවිතේ කාලකන්නිකම, තමුගේ ජීවිතේ බැරි භාවය, තමුගේ ජීවිතේ නිස්සාර භව. එහෙම වැටිලා එහෙම හිඟමනේ ජෙරිකෝව අද්දර ඉන්නකොට තමයි සමහර වෙලාවට ජේසු ගැන අහන්නට ඇත්තේ. ජේසු ගැන අහපු පළවෙනි දවසේම ඔහු තුල ලොකු උද්‍යෝගයක්, ලොකු ආශාවක් ඇති වෙන්නට ඇති. මම කවදා හරි ජේසුව දකින්නවයි කියලා. ඒ විතරක් නෙමෙයි. ඔහු තුල මේ ආශාවත් එක්ක ලොකු විශ්වාසයක් ඔහු තුල උපදින්නට ඇති. ජේසු මාව කවදා හරි දවසක සුවපත් කරනවා. මට ජේසු පෙනීම ලබා දෙනවයි කියලා ලොකු විශ්වාසයෙන් ඉන්නට ඇති. නොතිත් ආශාවත්, දැඩි බලාපොරොත්තුවත්, අධික විශ්වාසයත් නිසාම අපි දකිනවා අද දේව වචනය තුල බර්තමේස්ගේ ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. ජේසු තමුන්ගේ ධර්මදූත කාර්ය ජෙරිකෝවෙන් අවසන් කරලා උන්වහන්සේ සෙනඟ පිරිවරාගෙන දහම දේශනා කරමින් උන්වහන්සේ ජෙරුසලම කරා ගමන් ගන්නවා. මේ මොහොතේදී ජීවිතේ ඔහේ ගිය, ජීවිතය කෙරේ බලාපොරොත්තුවක් නැතිව හිටපු මේ බර්තමේස්ට ජේසුව මුණ ගැහෙනවා. ජේසුව දකින්නවත් එක්කම, ජේසු ගැන අහනවත් එක්කම බර්තමේස්ට ලොකු ආශාවයි, ලොකු බලාපොරොත්තුවයි ඉහවහාගිය සන්තෝෂයන් නිසා ඔහු ළඟ තිබුණා වේ හැම දෙයක්ම දාලා ගමලා අතහැරලා දමලා ජේසු පස්සේ යන්නට පටන් ගන්නවා. ඔහුගේ ජීවිතයේ විශ්වාසයේ උපරිමයේ තැනට ඔහු දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ අභිමුවට, ජේසු ඉදිරියට, ජේසු සම්මුඛයට ඔහු ඇවිල්ලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන එක දෙයයි. ජේසුගේ දයාවට, උන්වහන්සේගේ ආශිර්වාදයට හිමිකම් කියන්නට. එනිසා බර්තමේස් කෑමොර දෙනවා, දාවිද්ගේ පුත්‍ර වූ ජේසුස් ස්වාමින් වහන්සේ මට අනුකම්පා කළ මැනව. සෙනග නිසා, දිනෝදහක් මැද්දේ ශබ්දය නිසා මේ අන්ධ කාලකන් යසරන මේ මිනිස්යාගේ කටහඬ ජේසුට ඇහෙන්නට නැතු යන්නේ නැති කියලා ඔහු කෑමොර දෙනවා. දාවිද්ගේ පුත්‍ර වූ ජේසුස් ස්වාමින් වහන්සේ මට අනුකම්පා කළ මැනව. නොහිතු නොවිවු ආකාරයෙන් ජේසු මේ මිනිස්යාට කතා කරනවා. කතා කරලා ඔහුගෙන් අහනවා, ඔබට මම කුමක් කර දෙනවාට ඔබ කැමතිද? බර්තමේස් සමුගේ ජීවිතයේ විශ්වාසයේ ගමන, එන්නට පුළුවන් ගමන උපරිමයට ඔහු ඇවිල්ලා තියෙන්නේ. ඔහුගේ ජීවිතයේ තවත් දෙයක් ඉතිරි වෙලා නැහැ. ඉල්ලන්නට ඇත්තේ එක දෙයයි. ඔහුගේ යාඥාව, ඔහුගේ ජීවිතය ජේසුගේ පාමුලින් තියලා කියනවා, ස්වාමිනී මට පෙනීම දුන මැනව. ස්වාමිනී මට පෙනීම දුන මැනව. ප්‍රියාදර සහෝදර සහෝදරනි, බර්තමේස්ගේ ජීවිතයේ මහා භාග්‍ය උදා වෙන්න පටන් ගන්නවා. බර්තමේස්ගේ ජීවිතයේ ඔහුගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන්න පටන් ගන්නවා. ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහුගේ ආඥාව තිබ්බයින් පස්සේ අපි දකිනවා නොහිතූ විරු ආකාරයෙන් ඔහුගේ ජීවිතයේ ආශිර්වාද වෙන්න පටන් ගන්නවා. ජේසු කියනවා,
ජේසු කියනවා යන්න ඇදහිල්ල ඔබව සුවපත් කළෙහිය. යන්න ඇදහිල්ල ඔබව සුවපත් කළෙහිය. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, එදා බර්තමේස්ට සුවය ලබා දුන් බර්තමේස්ගේ ජීවිතය ඔහේ යනකොට ඔහුව උන්වහන්සේ වෙත ඇදගත්ත ඒ ජේසුස් ස්වාමීන් වහන්සේ තමයි ඔබත් මමත් මැද්දේ වැඩ සිටින්නේ. එදා බර්තමේස්ට සුවය ලබා දුන් ජේසු තමයි ඔබත් මමත් ඉදිරියේ වැඩ සිටින්නේ ඒ ස්වාමීන් වහන්සේයි. බර්තමේස් සමුන්ට සුවය ලැබුණයින් පස්සේ ඔහු ඔහේ යන්න ගියේ නැහැ. දේවචනයේ පැහැදිලිවම කියනවා ඔහුට පෙනීම ලැබුණයින් පස්සේ ඔහුගේ ජීවිතය ආශිර්වාද කරන් පස්සේ ඔහුගේ ජීවිතය ස්වාමින් වහන්සේගේ දයාවට කරුණාවට පාත්‍ර වුණයින් පස්සේ ඔහු ඒත් එක්ක ජේසු පස්සේ ගියයි කියලා. ජේසු කිව්වේ යන්න ඇදහිල්ල ඔබ සුවපත් කළෙහිය. නමුත් අපි දකිනවා ජේසුගේ පස්සේ ඔහු ගමන් කරන්න පටන් ගන්නවා. ජීවිතේ එදා ඔහු ඔහේ ගමන් කරන්නට ඇති. ඒ අතරේ ජේසුව යම් ආකාරයකින් ඔහුට හමු වෙන්නට ඇති. ඔහු දිහා බලලා ජේසු කියපු දේ අහලා ඔහුගේ ජීවිතය වෙනස් වුණා. ඔහුගේ අභාග්‍ය සම්පන්න කාලකන්ණි පෞකාර ජීවිතය ඔහු පැත්තකින් තියලා ඔහු ජේසුත් එක්ක ගමනක් ගියා. අපි දැන් දිව්‍ය සප්‍රසාද වහන්සේ වෙත අපගේ අවධානය යොමු කරමින් යාඥා කරමු. බර්තමේස් වගේ දාවිද්ගේ පුත්‍ර ස්වාමින් වහන්සේ මට අනුකම්පා කරන්න. මගේ ජීවිතය ඔහේ ගමන් කරනවා. ඒ මොකද මගේ ජීවිතය තුළ තිබෙන ප්‍රශ්න, කරදර, කම්කටොළු නිසා මනුස්ස මට්ටමින් මම වැටෙන්න පුළුවන්. අන්තිමයට මම වැටිලා ඉන්නේ. ජීවිතයේ බිඳුවට වැටිලා ඉන්නේ. ජේසුනි, මං ඔහේ යන ජීවිතය මම ඔබ වහන්සේට බාර කරනවා. ඔහේ යන කාලකන්ණි ජීවිතය මම ඔබ වහන්සේට බාර කරනවා. ජේසුනි, මට ආශිර්වාද කරන්න. ජීවිතේදා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිදේ මම වෙනස් වුණා. ජීවිතේදා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිදේ මම වෙනස් වුණා. ජීවිතේදා මං ඔහේ ගෙවා අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිදේ මම වෙනස් වුණා. මගේ නොවීර දෙන්න බෑ. පැරණි දේ අලිත් කරන්න බෑ. මට මගේ ලොවීර දෙන්න බෑ. පැරණි දේ අලිත් කරන්න බෑ. ආදරේ ඔබේ දරන්න ජීවිතේදා මං ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසු සමිදේ මම වෙනස් වුණා. මා
දිහා බලා කීව දේ නිසා ජේසුස් සමිදේ මම වෙනස් වුණා. අයාලේ ගිය අකාලේ ගත වුණු බර්තිමේස්ගේ ජීවිතය ආශිර්වාද කළා වගේ ජේසුනි දාවිද්ගේ පුත්‍රෝ ජේසුනි මට අනුකම්පා කළ මැනව. අපි මේ මොහොතේදී යාඥා කරමු. ශුද්ධ බයිබලයේ තුල බොහෝ සුවවීම්, බොහෝ වෙනස් කිරීම්, බොහෝ ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ ඔවුන් තුල තිබුණා වූ ලොකු ආශාව, අප්‍රතිහත ධෛර්යය, ඒ වගේම ගැඹුරු විශ්වාසයත් නිසා. ඒ නිසා මේ මොහොතේදී බර්තමේස් වගේ අපිත් විශ්වාස කරමු. ඔහුට තිබුණු නොතිත් ආශාවෙන් අපි පෙළෙමු. කවදා හරි දවසක ජේසුව මම හැබැහින් දකිනවා. කවදා හරි දවසක ජේසු මාව සුවපත් කරනවා. කවදා හරි මොහොතක ජේසු මගේ ජීවිතය ආශිර්වාද කරනවා. කවදා හරි මොහොතක මගේ ජීවිතය ජේසුගේ ජීවිතය හා මුසු වෙනවා. එනිසා අපි මේ මොහොතේදී යාඥා කරමු. ජේසුනි ඒ සඳහා මට ලොකු ආශාවක් මා තුළ ඇති කරන්න. වෙන කිසිම දෙයක් දකින්නට නොවේ. ඔබ වහන්සේව දකින්නට. වෙන කිසි දෙයක් කෙරේ විශ්වාසය තබන්නට නොව. ඔබ වහන්සේ කෙරේ පමණක්, ඔබ වහන්සේ කෙරේ විතරක් විශ්වාස කොට ගමනක් යන්නට මට ආශිර්වාද කරන්න. ජේසුනි මාව සුවපත් කරන්න. ජේසුනි මාව ආලේප කරන්න. ජේසුනි මාව ආලෝකමත් කරන්න. ජේසුනි මගේ ජීවිතය ආශිර්වාද කරන්න. ජේසුනි මගේ නොහැකිකම ඔබ වහන්සේ තුල හැකියාවක් බවට පත් කරන්න. ජේසුනි මගේ ජීවිතය ආශිර්වාද කරන්න කියලා අපි ආඥා කරමු. උන්වහන්සේත් එක්ක ගමනක් යන්නට, උන්වහන්සේ හා සමග ජීවත් වෙන්නට, උන්වහන්සේ අනුව යන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, සුදාත්ම ආලෝකය වගේම මේ මොහොතේදී උන්වහන්සේගේ ආශිර්වාදය මගේ ජීවිතයට, මගේ පවුලට, මගේ ගමට, මගේ සමාජයට, මම ජීවත් වෙන රටට, ලෝකයට ලබා දෙන්නට කියලා අපි දැන් උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමු. Be
උන්වහන්සේ ස්වර්ගීය පූපයෝන්ට දේවා වදාළසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාක්ෂා කරම්හ. අපගේ දෙවේ ස්වාමිනී ස්වර්ගයෙන් පහළ වූ පූපය ඔබ වහන්සේ අපට දුන්සේක් වේද. මේ ආහාරයේ ශක්තියෙන් ජීවත් වේ ඔබ වහන්සේගේ ජීවනය ලබා ඔබ වහන්සේගේ පුත්‍රයාණන් නැවත ලොවට වදින දිනදී ඔබ වහන්සේගේ මහිමෙන් සැරසී මරණින් නැගීමට අපට වරම් දුන මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.